And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමග. අද හමුවන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. හුදකලා කළ ගම්මාන කිහිපයක් විවෘත වෙයි. සිරකරුට වැරදුණු පිම්ම. අරිලයක හා මන්තීරේ මන්ත්‍රී හමුවට එජාපයක් නෑ. පරිප්පු සහ ටින්මාලු පාලන මිල ඉවතට. ඇදිරිනීතිය උල්ලංඝනය කළ ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට. COVID-19 මැද සමරුණු උපන්දිනය. බ්‍රිතාන්‍ය අගමැතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට අවි සහ වෙනත් පුහුණුව ලබා දුන් පුද්ගලයෙකු කල්පිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පැවසුවේ ඔහු රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා ජාලිය සේනරත්න මහතා. අද දින හවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරදින ප්‍රහාරයට අදාළව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයකදී තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. මෙම තැනැත්තා අත්අඩංගුවට ගත්තේ කල්පිටිය 4 වන හරස්විදිය ප්‍රදේශයේදී මොහු රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු වශයෙන් කටයුතු කරමින් පාස්කු ඉරදින බෝම්බ ප්‍රහාරයේ බෝම්බ කරුවන් ගෙන්වා ඔවුන්ගේ මතවාද ප්‍රචාරය කිරීම සඳහා සහ ඒ සඳහා තැනැත්තන් පුහුණු කිරීමේ කටයුතු කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඒ පුහුණු කිරීම වලදී අවියාද පුහුණුව සම්බන්ධයෙන්ද පුහුණුවක් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් විශේෂ කණ්ඩායම් 3ක් හදවලා පරීක්ෂණ පැවැත්වීමෙන් තිබෙනවා. මහර බන්ධනාගාරයෙන් පැන යාමට දැරූ උත්සාහයකදී අනතුරටපත් රැඳවුවෙකු ජීවිතක්ෂයට තිබෙනවා. පැන යාමට උත්සාහ දරා ඇත්තේ මියගිය පුද්ගලයා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. රැඳවුවන් 9 දෙනෙකු අද අලුයම 2:30ට පමණ මහර බන්ධනාගාරයේ ඕවාට්ටුවේ සිරමැදිරියක කම්බිකෝරු කඩා ඉන් පිටවීමෙන් අනතුරුව තාපයකින් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. ඇඳ ඇතිරිලි සහ ලණුවලින් සැකසූ කඹයක් ආධාරයෙන් ඔවුන් වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඇති අතර පැන යාමට කළ උත්සාහය අතරතුරදී රැඳවියෙකු තාප්පයකින් ඇද වැටී තිබෙනවා. තුවාල ලැබූ ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා. මෙලෙස මිය ගියේ 27 හැවිරිදි කාවින්ද තිසේරා නම් කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මේක මේ අලුතෙන්ම ආපු රැඳවියෝ කීප දෙනෙක් විතරක් කරපු එකක්. මොන වගේ දේවල් වලට සම්බන්ධ කට්ටියද? කොහොමද අපි ලෝලි බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ දැරූ කණ්ඩායම මීට දින 12කට ඉහතදී බන්ධනාගාරගත කළ රැඳවුවන් පිරිසක්. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවුවන් අතර ඇති වූ පොරබැදීමකින් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද රෝහල්ගත කළා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ 12 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට දිවයිනේ රෝහල් 8ක ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 510ක්. අද දිනේ මෙතෙක් වාර්තා වූයේ එක් ආසාදිතයෙක් පමණයි. මේ අතර ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් වසා දමා තිබූ ප්‍රදේශ කිහිපයක්ම අද යලි විවෘත කෙරුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට දිවයින පුරා PCR පරීක්ෂණ 25206ක් සිදු කර ඇති බවයි. COVID-19 ආසාදිතයන් 12 දෙනෙකු සුවය ලබා පිටත්ව යාමත් සමග සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව දැනට වාර්තා වී ඇති ආසාදිතයන් 707 දෙනාගෙන් 516 දෙනෙකු තවදුරටත් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 8ක ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ පුද්ගලයන් 7 දෙනෙකු පමණයි. COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයන් 179 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
තිබෙනවා. පසුගිය මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු COVID-19 ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු 100 වෙනි ආසාදිතයා හඳුනා ගැනීමට දින 14ක් ගත වුණා. 100 වෙනි රෝගියා මාර්තු 24 වෙනිදා හඳුනාගත් අතර ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගියේ අප්‍රේල් 12 වෙනිදායි. ඒ සඳහා දින 20ක් ගතව තිබුණා. කෙසේ වෙතත් තවත් දින 9ක් තුලදී ආසාදිතයන් සංඛ්‍යාව 300 සීමාව පසු කළේ පසුගිය අප්‍රේල් 20 වෙනිදායි. අප්‍රේල් 24 වෙනිදා වන විට 400 වෙනි ආසාදිතයා වාර්තා වූ අතර ඒ සඳහා ගතව තිබුණේ දින 4ක් පමණයි. මේ අතර අප්‍රේල් 26 වෙනිදා 500 වෙනි ආසාදිතයා වාර්තා වූ අතර ආසාදිතයන් සංඛ්‍යාව 600 සීමාව අප්‍රේල් 28 වෙනිදා පසු කළා. ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව 400 සිට 500 දක්වා වැඩිවීමටත් 500 සිට 600 දක්වා වැඩිවීමටත් ගතව ඇත්තේ දින දෙක බැගින්. ආසාදිතයන් 700 සීමාව ඊයේ පසු කළ අතර ඒ සඳහා ගන්නේ දින 4ක්. මේ අතර COVID-19 ආසාදිතයන් පොකුරු ව්‍යාප්තියක් වාර්තා වීම හේතුවෙන් මාසයක් පමණ වසා දමා තිබුණු මරදාන ඉමාමුල් අරුස් මාවතේ මහල් නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණා. වෛරසය ආසාදිත තුන්වන රෝගියා මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඔහුගේ ඥාතීන් පිරිසක්ද වෛරසයට ගොදුරු වී සිටියා. මෙම ප්‍රදේශයෙන් 6 දෙනෙක් වාර්තා වුණා. ඒ තමයි මියගිය තුන්වන රෝගී පුද්ගලයා. ඔහුගේ බෑණනුවන්, දියණිය, ඒ වගේම කුඩා දරුවන් මුණුපුරු මිනිපිරියන් දෙදෙනා සහ බිරිඳ පොසිටිව් වුණා. ඒත් මෙච්චර ජනගහනයක් ඉන්න 853ක් පමණ ජනගහනයක් ඉන්න තැන ඉන් එහාට මේ පැතිරීම වළක්වා ගන්නට අපිට පුළුවන් වුණා. මේ නිරෝධායන මධ්‍යස්ථාන කරා ගිය අය නැවත පැමිණිලා තවත් සති දෙකකට පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අනුමැතියෙන් අද දින මේ ලොක්ඩවුන් එක අපි අන්ලොක් කරනවා. ඒ වුණත් තව දුරටත් මේ නිරෝධායන ඇඳිරි නීතිය මෙහි ක්‍රියාත්මක වෙනවා. අපි උන්ට දැඩි ලෙස උපදෙස් දීලා තියෙනවා. පිටින් මෙම ප්‍රජාවට අලුත් අය ඇතුල් වීමත් මේ අයට තවත් ප්‍රජාවල් කරා යෑම සම්පූර්ණයෙන්ම සීමා කරන ලෙස. තවත් COVID-19 වෛරස් ආසාදිතයන් පොකුරු ව්‍යාප්තියක් වාර්තා වීමත් සමග සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ මහනුවර අකුරන් නගරයේද දින 34කට පසුව අද විවෘත කළා. අකුරනින් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වුණා. රෝගීන් 7 දෙනාගෙන් 4 දෙනෙක් මේ වෙනකොට සුව වෙලා නැවත පැමිණිලා තියෙනවා. අවසාන රෝගියා වාර්තා වීමෙන් දින 28ක කාලයක් පරීක්ෂණ කාලයක් ගත කරා. ඒ කාලයේ අවසානයේදී අද හුදකලා තත්වයෙන් අකුරණ නගරයේ මුදවාලනු ලැබුවා. COVID-19 වෛරස් පොකුරු ව්‍යාප්තියක් වාර්තා වීම හේතුවෙන් වසා දමනු කළුතර බේරුවල ප්‍රදේශයේද අද විවෘත කළා. මේ අතර තවත් ආසාදිතයෙකු සොයා ගැනීම හේතුවෙන් හුදකලා කර තිබූ අනුරාධපුර තන්නායම් කුලම සහ තෙප්පම් කුලම යන ප්‍රදේශ දෙකද අද යලි විවෘත කළා. අප්‍රේල් මාස 26 වෙනිදා කොරෝනා බවට තහවුරු කරගත් රෝගියාගේ සමීපතමයින් PCR පරීක්ෂාවන් වලට ලක් කරා. මේ කාගේවත් PCR පරීක්ෂාවන් පොසිටිව් කියලා ආවේ නැහැ. හැමෝගෙම නෙගටිව්. ඒ හේතුව නිසා සාමාන්‍ය ජන ජීවිතයට නැවත යථා තත්ත්වයට පත් කරන ලෙස දන්වා සිටියා. ස්වයං නිරෝධායනයට ලක් කර සිටි අනුරාධපුර ශ්‍රී සුගතරාම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ ඇතුළු 11 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර තිබෙනවා. අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිස ස්වයං නිරෝධායනයට ලක් කළේ ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයෙකු සමග ඇසුරු කිරීම හේතුවෙන්. මේ අතර වෛරස ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් හඟුරන්කෙත සහ රිකිල්ලගස්කඩ ගම්මාන අද හුදකලා කෙරුණා. මෙම ප්‍රදේශය තුළ මාරාන්තික කොරෝනා රෝගියෙකු මවන විට වාර්තා වී ඇත. එමෙන්ම ආසාදිතයා ගැවසී ඇති හඟුරන්කෙත ප්‍රදේශ කිහිපයක් අද විස බීජහරණය කළා. තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග නාවලපිටිය ගොන්දෙන්නාව සහ දෙකින්ද අලුත්ගම් ප්‍රදේශය අද හුදකලා කර තිබෙනවා. මේ අතර කොළඹ සිට නුවරඑළිය වතුකරයට පැමිණි ජනතාව ඔවුන්ගේ නිවාස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. මාසයකට අධික කාලයක් ඔවුන් කොළඹ රැඳී සිටි අතර රජය මැදිහත් වී ඔවුන් ඊයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට රැගෙන ආවා. ගාල්ල හබරාදුව ශ්‍රී ලංකා පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන් 80 දෙනෙකු අද PCR පරීක්ෂණ වලට ලක් කළා. දිවයිනේ විවිධ ප්‍රදේශවල වෛරසය ආසාදිත වූවන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අද දිනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් තම නිරෝධායන කටයුතු නිමවීම සහ PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව 11 දෙනෙකු තම නිවෙස් වෙත යැවීම සඳහා නිදහස් කර යවනු ලැබුවා. මේ අනුව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මේ දක්වා නිරෝධායන කළපු 4917 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිමවී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. මේ දක්වා වීරෝදාර රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ආසාදෙන වූ අයවලුන් ඇසුරු කරපු සහ ඒ ඥාතීන් විශේෂයෙන්ම ප්‍රථම දෙවනු ආකාරයෙන් ඇසුරු කරපු අයවලුන් 1023 දෙනෙකු මෙවන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් පවතිනවා. මේ අනුව අද දිනේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුල 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා.
COVID-19 ආසාදනය වීමෙන් රෝගී වී සිටින ආසාදිතයෙකුගේ උපන්දිනයක් අද හෝමාගම මූලික රෝහලේදී සැමරුවා. රටට සහ ජනතාවට සෙත්පතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවැත්වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත්පතා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූයේ ඊයේ පස්වරුවේදී. ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහා සෑරදුන් අභියස අද උදෑසන පැවති කිරි ආහාර පූජාවටද ජනාධිපතිවරයා එක් වුණා. එහිදී ආගමික වතාවත්වලද නිරත වෙමින් රටටත් ජනතාවටත් සෙත් පැතීමට ජනාධිපතිවරයා එක් වූ අතර සෑරදුන් අභියසදී විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක්ද පැවැත්වුණා. රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ සමග පිළිසඳරකද නිරත වී තිබෙනවා. අනතුරුව මිරිසවැටිය රාජමහා විහාරයේ වෙත ගිය ජනාධිපතිවරයා මිරිසවැටිය විහාරාධිකාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. COVID-19 මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ දැනුවත් කළා. එහිදී මිරිසවැටි විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ එම වැඩපිළිවෙලට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බවයි. අනතුරුව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති නුගිතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මෙරට ළමා පරපුරට ඊයේ සුවිශේෂී දිනයක් උදා වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තම ප්‍රශ්න ඍජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීමයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා ළමුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. They say children should be seen and not heard. They say you'll understand when you're older. You're just a kid, but kids are speaking up for a better tomorrow. මට වයස අවුරුදු 16යි. අගමැතිතුමනි මගේ නම නිපැවුම ඔබතුමාට පෙන්වන්නේ කෙසේ? දුවට පුළුවන් අපේ අදාළ නිලධාරීන් එකට කතා කරලා වෙලාවක් අරගන්න. එතකොට දුවට පුළුවන් නව නිපදවුම් පෙන්වන්න අවස්ථාවක් ලබා ගන්න. கோவிட்-19 காலவரையற்ற பாடசாலை விடுமுறை காரணமாக மாணவர்களாகிய எமது கற்றல் செயற்பாடுகள் முழுமையாக பாதிப்படைந்துள்ளது. மகள் துவ உங்கள் விருப்பம் எனக்கு நன்றாக புரிகிறது. ஆனால் உங்கள் பாதுகாப்பு தான் எனக்கு முக்கியம். வீட்டில் இருந்து நன்றாக படியுங்கள். உங்களுக்கு எல்லா வசதிகளும் நாம் செய்து தருவோம். ගරු අගමැතිතුමනි, මගේ නම කතීජ. අපගේ පාසල ආරම්භ වීමත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? සෞඛ්‍ය ගැටලු වලට ඒ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන ඇමතිතුමා යම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරලා තියෙනවා. මගේ නම අයන්තුවන්. මට මොන්සෝරි යන්න ඕනේ. කවද්ද යන්න පුළුවන්? පුතාට කවදද යන්න ඕන? තාටික දවසකින් අපි යන්න දෙන්නම්. දැන් ගෙදරට වෙලා ඉන්නකො සෙල්ලම් කර කර. අගමැතිතුමනි, මගේ තාත්තා කොළඹ හිර වෙලා ගෙනත් දෙන්න පුළුවන්. තාත්තා හිර වෙලා නෙවෙයි ඉන්නේ. තාත්තා ඔයාලා ගැන කල්පනා කරලා රටේ ජනාධිපතිතුමා ඔයාලා ගැන කල්පනා කරලා තමයි තාත්තව මේ කොළඹ තියාගෙන ඉන්නේ. වැඩ තියෙනෝනේ. My dada and my aunties and my nanas and my cousins is in Dubai. When will you think it's safe for them to come back to Sri Lanka? Dua, now traveling is not safer at this time. So as soon as possible we will get them down. මැතිතුමනි, මට අයිමත් ජිම්නාස්ටික් ප්‍රැක්ටිස් යන්න පුළුවන්ද? ජිම්නාස්ටික් යන්න පුළුවන්, ගෙදර ඉඳන් පුළුවන් නේද?
මම නම් ගෙදර ඉඳගෙන එක්සයිස් ටිකක් කරනවා. අපිට වෙසක් එකට වෙසක් කූඩුව ගන්න පුළුවන්ද? ඕ පුතා ගෙදර අපි හදන්න ඕන වෙසක් එකට. ගෙදර ඉඳගෙන වෙසක් කූඩු හදලා ලස්සනට ගෙදර වටේට එල්ලන්න. I live in the Hitler. When will you let me buy lollipops from the shop? Thank you. Bye-bye. Bye. Hi, Betty. I can understand your problem. Staying inside the house and not being able to go outside is difficult for me too. I have the same problem. But we are doing these things to keep you safe. We are trying to open this shop soon so that your parents can get you some lollipops. මට අගමැති සීයා බලන්න ආසයි. වෙලාවක එන්න. COVID-19 වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එංගලන්තයේ සිටින අප විශේෂ වාර්තාකරු පැවසුවේ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළේ සිට ඔවුන් මෙරටට පැමිණීමට නියමිත බවයි. COVID-19 වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ සිටින සිසුන් ඇතුළු ලාංකිකයන් පිරිසක් දිවයිනට රැගෙනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 503 විශේෂ ගුවන් යානය පසුගියදා එංගලන්තයේ බලා පිටත්ව ගියා. එම ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිත 250කින් පමණ සමන්විත කණ්ඩායම ඊට සූදානම් වන ආකාරය පිළිබඳව එහි සිටින අප විශේෂ වාර්තාකරු තොරතුරු රැගෙන ආවා. අයිබෝවන් අද විශේෂ දවසක් බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකික පිරිසක් අද ශ්‍රී ලංකා බලා නියමිතයි. UL 504 ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් පර්යන්ත 2 සිට හීත්‍රෝ එයාපෝට් එකේ සිට පිටත් වීම නියමිතයි. මෙරටට පැමිණීමට නියමිතව සිටි සිසුන් කිහිප දෙනෙකුද එහිදී අප සමග මෙලෙස අදහස් පළ කළා. ෆ්ලයිට්ස් අරේන්ජ් කරපු ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයටත් ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පණිවිඩය දැනුම් දුන්න ස්වර්ණවාහිනී ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. දැන් කොළඹට ගිහිල්ලා ක්වොරන්ටයින් වෙන්න ලෑස්තිලා ඉන්නේ. තැන්ක් යූ කියනවා කට්ටියට ඔක්කොම සපෝට් කරලා ලංකාවට යන එකට. ගොඩක් සන්තෝෂයි අපිට ශ්‍රී ලංකාවට යන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මේ අතර ගාල්ල වරායට ඔබෙන් නැංගුරම්ලා ඇති නෞකා දෙකක කාර්ය මණ්ඩලයේ 230 දෙනෙකු රැගත් නෙදර්ලන්ත විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළට පැමිණියා. මත්තල ගුවන්තොටුපළ මානුෂික මෙහෙයුමක් වශයෙන් මෙම ක්‍රියාවලියට එක්වී ඇති අතර එහිදී සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන් ගාල්ල වරාය වෙත පිටත් කළ බව අප වාර්තාකරු පවසනවා. එම නෞකාවල මෙතෙක් රැඳී සිටි කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු රැගෙන නෙදර්ලන්තයට අයත් එම විශේෂ ගුවන් යානය අද රාත්‍රී 8:30ට පිටත්ව යාමට නියමිත බව මත්තල ගුවන්තොටුපළේ ප්‍රකාශකයෙක් පැවසුවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් රොමේනියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. අපි රුමේනියාවේ බොටෝසානි සිටි එකේ GT කම්පැනි එකේ වැඩ කළේ. අපි වැඩ කළා 44 දෙනෙක්. 44 දෙනාම දැන් එළියට දාලා තියෙනවා. කම්පැනියේ කොරෝනා රෝගියෙක් හිටියේ හින්දා අපි කිව්වා වැඩ කරන්න බෑ. මෙහෙම අපිට සංනිරෝධනයක් දෙන්න අපි යාළඟ වැඩ කරපු හින්දා කියලා. ඊට පස්සේ අපි කම්පැනිය දනුවත් කරලා ඉවරලා සංනිරෝධනයක් ගත්තා. ඒ අරගෙන 7 වෙනි දවසේ සිකියුරිටි එකෙන් 20ක් විතර ඇවිල්ලා අපිට පහර දීලා ඉවරලා අපි බස් එකෙන් නැග්ගුවා. ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් අද දිනේ ශිෂ්‍ය ශිෂ්‍යාව නැතුළු පාඨමාලා සඳහා ගොස් තිබෙන රාජ්‍ය සේවකයන් ඇතුළු 207 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. මොවුන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කිරීමට කටයුතු සියල්ලක්ම සම්පාදනය කරලා තිබෙනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කටයුතු පිළිබඳව අප අද සොයා බැලුවා. එහිදී අනාවරණය වුණේ එහි වෙළඳුන් සහ පාරිභෝගිකයින් සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළි නොපදින බවයි. පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු ගැවසුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය తాවකාලිකව වසා දැමුණා. පසුව ඒ සියලු දෙනා PCR පරීක්ෂණයකට ලක් කළ අතර එහිදී තහවුරු වුණේ ඔවුන් කිසිවෙකුටත්
COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවයි. ඉන්පසු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරුණා. මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අද අපි පැමිණි අවස්ථාවේදී දැක ගැනීමට හැකියාව ලැබුණේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මෙහි මසුන් අලෙවි කිරීමේ කටයුතු වල නිරත වන ආකාරයයි. මෙහිදී තොග සහ සිල්ලර වෙළඳාමද සිදු කරන බවට අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. සමාජ දුරස්ථභාවයක් නැහැ. කිසිදු අයුරකින් එම කටයුතු සිදු නොවන බවට තමයි අපහට පෙනී යන්නේ. වෙනදා මෙම කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට පෙර මෙම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දැකගත හැකි ආකාරය තමයි දැනට පවතින්නේ. මෙහි විශේෂයක් වන්නේ මෙම මසුන් මිලදී ගැනීමට පැමිණ පුද්ගලයන් සහ එහි වෙළඳම හතුන් මුඛ ආවරණයක් පැළඳ තිබීම පමණයි විශේෂත්වයක් වන්නේ. ඉන් ඔබට කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන ආකාරයක් නම් අපහට පෙනී යන්නේ නැහැ. වෙළඳ සංකීර්ණය තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම පිළිබඳවත් අප විමසා බැලුවා. සමහර අවස්ථාවල සමහර ජනතාවට කිව්වට තේරුම් ගන්න කොච්චර කිව්වත් ජනතාව දැනගන්න ඕනේ මේක ජනතාවගේ අතේ තියෙන දෙයක්. නිතරම ජනතාව කල්පනා කරලා ඒගොල්ලෝ හැදෙන තැන ඒගොල්ලෝ හැදිලා ඒගොල්ලෝ හරියට හිටියොත් තමයි මේ වෙනසල් දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර තමයි මේ අයට කීයක් හරි මේ ව්‍යාපාර කීයක් හරි හොයාගන්න පුළුවන්. ඒක ජනතාවම කල හැමදාම පොලිස් නිලධාරී මාතුරු පස්සෙන් කියලා කියන්නත් බෑ. මේ තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් අප විමසුවා. අපි හෙට ඉඳලා මේ වෙළඳ සංකීර්ණය ඒ වගේම තවත් සමහර වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේවට එන වෙළඳුන් තොග වෙළඳාමේ දෙන කට්ටිය තොගේට මාළු ගෙන අය සිල්ලරට මාළු ගෙනියන අය පාරිභෝගිකයෝ හැම කෙනෙක්ම මේ සමාජ දුරස්ථභාවය කියන සංකල්පයට ගරු කරලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ අය අත්අඩංගුවට අරගෙන නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන්න වෙනවා. ඒ වගේම PCR පරීක්ෂණ වලට යොමු කරන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පෑලියගොඩ ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම මාධ්‍ය ඒකකය අද මේ බව ප්‍රකාශ කළා. පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමු කළේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරු ලෙසයි. මේ අතර රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හෙට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ඇඳවුවා. අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ එම සාකච්ඡාවට සහභාගී නොවන බවයි. මේ අතර සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද නිවේදනයක් මගින් ඊට සහභාගී නොවන බව ප්‍රකාශ කළා. ඊයේ එක්සත් ජාතික පක්ෂය පැවසුවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය අද නිවේදනයක් නිකුත් කරමින් එම රැස්වීම වර්ජනය කරන බව ප්‍රකාශ කළා. එතකොට මේ රැස්වීම අගමැතිතුමා සංවිධානය කරන්නේ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේ කට්ටිය විවිධ පුවත්පත් සාකච්ඡා තියලා කියනවා Taman තොරතුරු දන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් රජයේ සතු තොරතුරු වුන් වෙත ලබා දීමට අනිත් පැත්තෙන් වුන් යෝජනා අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවක් නිර්මාණය කරලා දීමට තමයි රජය විසින් මේ අවස්ථාව සලසලා දෙන්නේ. ඒ අවස්ථාවට පයින් ගහන්න වෙන මොකක්වත් නෙවෙයි. ඔවුන්ට දෙන්න යෝජනා නැහැ. කියන්න දේවල් නැහැ. පැත්තකට වෙලා Tamanගේ කාර්යාල වලට වෙලා පුවත්පත් සාකච්ඡා හුදකලා කිරීම ඔවුන්ට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. සියලුම පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරු කැඳවන්න ඔවුන්ට විශේෂ ඇඳින් නීති බලපත්‍ර ලබා දෙන්න කියලා. මොකද්ද මෙහි අදහස් කරන්නේ? අනපනත් සම්මත කරන්න නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. අපේ පාර්ලිමේන්තුව රැස් කළ යුතුයි. පාර්ලිමේන්තුව අපි රැස් කරපුවාම හුඟක් අය කිව්වා මේ 225 පාර්ලිමේන්තුව කොහොමද රැස් වෙන්නේ? ඒ සඳහා සමගි ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 80 දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනෙකුත් සහභාගී වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. අපි විවිධ තැන්වල විවිධ කරුණු කියනවට වඩා මේ රැස්වීමට ඇවිල්ලා තම තමන්ට තියෙන අදහස් ඉදිරිපත් කිරීම තමයි මම හිතන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන්. එන එක තමයි වැදගත් වෙන්නේ. සාකච්ඡා කරන එකනේ වැදගත්ම කාරණේ. තමන්ට තියෙන යෝජනා හරි අදහස් හරි විවේචන හරි ඉතින් ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න බැරි නම් කොහොමද ප්‍රශ්න විසඳන්නේ කියන එක අපිට නම් තේරෙන්නේ නැහැ. අපිට තේරුනේ කිසිම සත්භාවයක් නැති පාර්ලිමේන්තුවට ඇති නීතිමය බලය අභිමවමින් එහෙම නැත්නම් රට තුළ ඇති වෙලා තිබෙන ජනමතය යම් ආකාරයකින් යටපත් කිරීම සඳහා කරන කූට ව්‍යාජ උත්සාහයක් හැටියට විවිධ ආකාරයේ විවිධ චෝදනාවන් කරනවා මේ විපක්ෂයෙන්. ඉතින් ඒ නිසා තමයි අපේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු සියලුම හිටපු මන්ත්‍රීවරු කැඳවලා තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ
ගන්න මෙතනදී කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනදී කතා කරන්න එන්නේ නැතුව එළියට වෙලා ගස් කල්ලයට මේවට බැනලා අපිට මං හිතන්නේ ප්‍රශ්න විසඳුමක් හම්බෙයි කියලා. ඒ එන්නේ නැතුව ඉන්න අය කරන්නේ දේශපාලනය. මම හිතන්නේ අපිට දේශපාලනයේ වැදගත් වෙන්නේ අපිට රට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සඳහා අපි වෙලා වැඩ කරනවා. මේක පාර්ලිමේන්තුව නෙවෙයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ හිටපු නැති මන්ත්‍රීවරුන්ට එන්න බෑයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි දැක්ක සමහර දේශපාලන පක්ෂ රජය මගින් ගෙන යන මේ වැඩසටහන ඉතාම සාර්ථක වැඩසටහනක් හැටියට දෙස් විදෙස් පැසසුම් ලබන සාතිශය බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ සතුටට හේතු වෙලා තියෙන මේ වැඩසටහන දනම් විරහිතව විවේචනය කරනවා අපි දැකලා තිබෙනවා. මේ විවේචන සියල්ලට පිළිතුරු අප සතුව තිබෙනවා. ඒ පිළිතුරු ලබා දෙන්නට තමයි සාකච්ඡා කරන්නට මලට ආරාධනා කළා. අපි කිව්වා කරුණු ගණනාව ආරක්ෂක අංශවලට හා අනිකුත් අයට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවේ මේක කරගෙන නියාමක බලවේගයට ආරක්ෂිත ඇඳුම් ලබා දෙන්න, ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් ලබා දෙන්න කලේ නැහැ. ඒ නිසා තමයි අපි හෙට නොයන්නේ. වසංගත තත්ත්වයේ තුලම දැන් මැතිවරණය තියන්න යනවා නම් මැතිවරණ නීති වලට මොනවද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා නාම යෝජනා කාලේ කොවිඩ් විසංගතය ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ අවස්ථාවේ ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන ඇමතිතුමා දින ගාණක් රජයේ නිවාඩු හැටියට ප්‍රකාශ කළා. 17 18 19. ඒ නිසා දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බාර ගන්න බෑ. එහෙමනම් මේ නාම යෝජනා වළංගුද නැද්ද කියන ප්‍රශ්නේ දැන් මතුවලා තියෙනවා. ඒ නිසා දැන් මැතිවරණ කොමිසම මේ සඳහා නීති උපදෙස් පතන්න යනවා. පැහැදිලිව කියලා තියෙනවා මැතිවරණ දිනයේ විතරයි නිවාඩු දිනයක නොවිය යුත්තේ. මැතිවරණ කොමිසම නීතිපතිගේ මතය විමසන්න තීරණය කිරීමෙන් පේන්නේ මැතිවරණ කොමිසම ඇතුලේ බෙදුණු අදහසක් තිබුණු බවයි. කොමිසම දේශපාලනීකරණයට ලක් කිරීම තමයි මම හිතන්නේ ඔහුව පත් කිරීමට මැදිහත් වුණු එවකට සිටි ආණ්ඩුව ඔහුට බාර දීලා තියෙන කාරණේ. අනිත් මහත්තුරු දෙන්න මහත්තුරු විදියට හැසිරුණත් හූල් මහත්තයාට මහත්තයා කියන්නත් අපිට ලැජ්ජයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න. අපිට මැතිවරණයක කිසි හදිසියක් නැහැ. අපිට මැතිවරණ පිස්සුවක් ගහලා තිබුණා නම් ආණ්ඩුවේ අවධානය මැතිවරණයට යොමු වෙලා කොවිඩ්-19 අමතක වුණා නම් මේ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගන්න බෑ. මේ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් COVID-19 මර්ධනය වෙනුවෙන් කටයුතු කර ඇති ආකාරය සහ ඉන් ජනතාවට ප්‍රතිඵල අත්වමින් පවතින ආකාරයත් මේ වන විට මනාව පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. ජාතික අපදාව සහ ලෝක ව්‍යවසන මැදේ විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බව පවසමින් විවිධ කාරණා ඔස්සේ විපක්ෂය තර්ජනය කරමින් කටයුතු කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අප්‍රේල් 30 වනදායෙන් පසු පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව COVID-19 මර්ධන ව්‍යාපෘතිය ඇතුළු රජයේ සේවාවන් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට නෛතික බලයක් නොමැති බවත් පාර්ලිමේන්තුව නැවත රැස් නොකළහොත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පාර්ශවයේ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත් දේපල රාජසන්තක විය හැකි බවටත් පවසමින් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මේ වන විට ලංකාවේ COVID-19 මර්ධන ව්‍යාපෘතිය ලොව බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. මේ තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වුවහොත් විපක්ෂයට අවාසිදායක නිසා පාර්ලිමේන්තුව කැඳවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කර මහමැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බෙද දැමීම විපක්ෂයේ පරමාර්ථයේ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ ආණ්ඩුවේ පොහොර සහ බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැළැක්වීම තුළින් රටේ පොහොර සහ බෙහෙත් හිඟයක් ඇතිකොට ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට ඔවුන් දැරූ උත්සාහය මුළු රටම දුටු බවයි. ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර ඇති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලය ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ COVID-19 මර්ධනයට විදේශයන්ගෙන් ලැබෙන මුදල් අවභාවිතා කරන බවට විපක්ෂය චෝදනා කළද සියලු මුදල් මහ බැංකුව හරහා මහ භාණ්ඩාගාරයට යොමු කරන අතර ඒ සඳහා නිසි ක්‍රියාපිළිවෙතක් ඇති අතර යහපාලන අමාත්‍යවරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය කළ ආකාරයට මුදල් වැය කළ නොහැකි බවයි. පාර්ලිමේන්තුව රැස් වූ පසු විසිරුවා හරින ලද මොහොතේ සිට පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාව සඳහා මුදල් වැය කළ ආකාරය පිළිබඳ විපක්ෂයට ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වන අතර එතෙක් ජනතාවට අසත්‍ය ප්‍රකාශ නොකළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී මැතිවරණය හා දේශපාලනය පිළිබඳ කතා කිරීම බැහැර කොට COVID-19 වසංගතය පාලනය කිරීමටත් ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් සමගී අවධානය යොමු විය යුතු බවයි. This is Live at 8. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්.
ඇඳරි නීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රීපාදස්ථානයේ දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඇඳරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී පරිභෝජනයට නුසුදුසු බේකරි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් හසු වුණා. ඇඳරි නීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රීපාදස්ථානයේ දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ මස්කෙලිය මවුසා කැලේ පොලිස් මුරපොලේදී. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අයත් යයි පැවසෙන ලොරියකින් පැමිණි සභාපතිවරයා සහ ඔහුගේ හිතවතුන් 7 දෙනා මුරපොලේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ ලොරියේ ගමන් කළ කිසිවෙකුට ඇඳරි නීති බලපත්‍ර නොතිබූ බවයි. සභාපතිවරයා ඇතුළු 5 දෙනා අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවධානයට යොමු නොවී පැමිණ ඇති බවද පොලිසිය පැවසුවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් බේකර් නිෂ්පාදන අලෙවි කළ ලොරි 2ක් පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ පරීක්ෂා කළා. එසේම පරිභෝජනයට නුසුදුසු බේකර් නිෂ්පාදන රැසක්ද සෞඛ්‍ය බලධාරීන් සොයාගත්තා. මෙම බේකර් නිෂ්පාදන සියල්ල විනාශ කිරීමට කටයුතු කළ අතර ඒවායේ වටිනාකම රුපියල් 60,000කට ආසන්නයි. මේ සම්බන්ධයෙන් අදාළ බේකර් නිෂ්පාදන අලෙවි කළ 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කර නිරෝධායන කාල සීමාව තුළ නිවෙස්වලට පැමිණ කොණ්ඩේ කපන පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු තොරතුරක් මත කොළඹ මහනගර සභාවේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද විශේෂ මෙහෙයුමක් කළා. ඒ අනුව ඔහු කොළඹ යුනියන් පෙදෙසේ මහල් නිවාසයක් වෙත ගෙන්වා ගත්තා. කර්ෆිව් එක දාලා තියෙන්නේ මේ රෝගයේ මේක පැතිරෙන වලක්වන්න. ඔයගොල්ලන්ගේ සිස්ටම් එකෙන් යනවා නම් ඒතර කර්ෆිව් අයින් කරන්න ඕකෙම තමයි. අනික ඔයා හොද්දම කෙනෙක් පතුරවන්න. මොකද ගිහින් පොඩ්ඩක් කතා කරනවා නෙවෙයි. පැය ගානක් අතපත ගන්නවා අල්ලනවා. ඒක ලඟ වෙනවා. ඔහු සතුව ඇඳරි නීති බලපත්‍රයක්ද නොතිබූ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා කොම්පජවීදිය පොලිසිය වෙත එම පුද්ගලයා බහර දුන්නා. අනුරාධපුර පූජා නගරය තුළ ඇඳරි නීතියට කොට වී සිටින යාචකයින්ට රාත්‍රී ආහාරය රැගෙන යන මුවාවෙන් සුකෝපභෝගී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෑගල්ල දිසා විෂමද්‍රව්‍ය වැටලීම් ඒකකය කුලී නිවසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයෙකු රුපියල් 14,80,000ක් පමණ වටිනා මත්පැන් හා උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී එම පුද්ගලයා නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියේදී සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලා තිබෙනවා. මේ අතර ඇඳරි නීතිය පනවා තිබූ කාල සීමාව තුළ හැටන් නගරේ මහජන පොළ භූමියේ ගාල් කර තිබූ ත්‍රිරෝධ රථයක් සොරාගෙන ගොස් කොටස් ගලවා වෙනත් ත්‍රිරෝධ රථ 2කට සවි කර තිබෙදී හැටන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු සමග ත්‍රිරෝධ රථ 2ක් සහ සොරාගන්නා ලද ත්‍රිරෝධ රථයේ කොටස් ප්‍රවාහනය සඳහා යොදාගත් තවත් ත්‍රිරෝධ රථ 2ක්ද පොලිස් භාරයට ගත්තා. මේ අතර ඇඳරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අපද්‍රව්‍ය වත්තක වල දැමීමට උත්සාහ කළ 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් එම අපද්‍රව්‍ය කුකුල්මස් ගොවිපලක සිට පෝරුව දණ්ඩ හඳපාන්ගොඩ මාර්ගයේ ස්ථානයක වල දැමීමට උත්සාහ කිරීමේදී පසුව කළ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියෙන්ම නරක් නොවූ කුකුල්මස් කිලෝ 20ක් පමණ වෙළඳ සැලකට අලෙවි කර ඇති බවයි. ඇඳරි නීතිය ක්‍රියාත්මක පසුගිය මාර්තු 16 වනදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී 2086 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නීති විරෝධී මත්පැන් ස්කාගාර වැටලීම්වලදී 314 දෙනෙක්, නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් 111ක්, නීති විරෝධී මත්පැන් ස්ප්‍රේතු විකුණු 997ක් මෙම සංඛ්‍යාවට අයත්. සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ අත්අඩංගුවටගත් නීති විරෝධී මත්පැන් හා ඒවා සඳහා යොදාගන්නා උපකරණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වන බවයි. මයිසූරු පරිප්පු සහ ටින්මාලු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ග්‍රෑම් 425ක ටින්මාලු රුපියල් 100ක් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65ක් වූ උපරිම සිල්ලර මිල සීමාවන් ඉවත් වනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය මාර්තු 17 වනදා පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 ටින්මාලු සඳහා රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. 2020 මාර්තු මාස 17 වන දින නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් පත්‍ර අංක
21.67යි ඇලයිරක් 9හි පළ කරන ලද නියෝග අංක 61හි සඳහන් පරිදි මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු යන භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළා. COVID-19 වෛරස් ව්‍යාප්තියත් සමග ඇතිවී තිබෙන ව්‍යසන තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ අයුරින් සත්කාරයන් සඳහා ඉදිරිපත් වූ යහපත් පුරවැසියන් ගැන අදත් අපට අසන්නට ලැබුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි දෙහිවල පැරකුම් ප්‍රදේශයේ ජනතාවට එළවලු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල බෙදා දුන්නා. බලපිටිය අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ කුරුඳුගවින් 500 දෙනෙකුට රුපියල් 3000ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු පාර්සල් ඊයේ බෙදා දී තිබෙනවා. රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආරක්ෂක ඇඳුම් ලබා දුන්නේ මොනරාගල දිසා ලේකම් කාර්යාලයේදී. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරා දුන් රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ඩයලොග් ආසියාටා සමාගම පසුගියදා ආරම්භ කළා. ඒ සඳහා එම සමාගම රුපියල් මිලියන 200ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. මෙහි පළමු අධීරය යටතේ මීගමු මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිසංස්කරණය කිරීම සිදු වුණා. රෝහලේ දැඩි සත්කාර ඒකකයට මෙතෙක් අඩුපාඩු පැවති සියලු උපකරණ ලබා දීම මෙහිදී සිදු වූ අතර COVID-19 රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කරනවා. තැපැල් සේවා සඳහා එක්වීම පිළිබඳ තීරණය ලබන සඳුදා ගන්නා බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිතිය පවසනවා. ලබන 11 වෙනිදා සිට ජනජීවිතය ක්‍රමිකව යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ රැකියාව සඳහා ගමන් ගන්නා මගීන්ට පමණක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ලබන 11 වනදා සිට ජනජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ක්‍රමිකව ආරම්භ කිරීමට රජය නිර්දේශ කළා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද ප්‍රවාහන අමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡා කළා. මගින් රැකියාව සඳහා ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා. 11 වෙනිදා ඉඳලා වෙනම වැඩපිළිවෙලක් අපේ සේවකයන් සම්බන්ධ වෙලා කරගෙන යනවා. ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන අය. ඒ වගේම පෞද්ගලික කර්මාන්තවලට හෝ රැකියාවලට යෙදෙන අයට තමයි සාමාන්‍ය මගින්ට ගමනාගමනය කිරීම සඳහා අවස්ථාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. ගමන් කරන්නේ තාමත් සීමිත ප්‍රමාණයක්. වෙන කලින් ගිය ප්‍රමාණය වගේ අඩකට තමයි යන්න අවසර ලබා දීලා තියෙන්නේ. රාජකාරී හැඳුනුම්පත ඒ අයගේ බලපත්‍රයක් විදිහට අපිට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම ආයතන ප්‍රධානියෙක් පෞද්ගලික අංශය වෙන්න පුළුවන් ආයතන ප්‍රධානියෙක් යම් දෙනවනම් ලිපියක් ඒක ප්‍රයෝජනට අරගෙන අපිට මේ කටයුත්ත කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැනට තියෙන්නේ අපේ බස් රථ දුවන්නේ දිස්ත්‍රික්ක මට්ටමේ. හැබැයි සෞඛ්‍ය අංශ කියනවා නම් දැන් ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. ඕන විදියට ධාවනය කරන්න කියලා අපි ඒකට ඉඩ දෙනවා. මේ අතර පුද්ගලික බස් රථ හිමියන් වෙත ඉන්ධන ලීටරයක් රුපියල් 50කට ලබා දීම සහ බස් රථවල ආසන ප්‍රමාණයට අනුව මගීන් ගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම මේ මොහොතේ සලකා බැලිය නොහැකි බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා. මේ අතර ලබන බදාදා විශේෂභාර අමාත්‍යවරයා සමග පවත්වන සාකච්ඡාවකින් අනතුරුව සේවයට එක්වීම සම්බන්ධව අවසන් තීරණය ගන්නා බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති පවසනවා. ඒ අද අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අමතුමාට දැන්නුවා අමතුමා යහපත් සාධනීය ප්‍රතිචාරයක් දැක්වුවා. 6 වෙනිදා සාකච්ඡාවක් අමතුමා සියලු යුනියන් එක්ක එසමගින් අදට අප සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්.